रागक्षयो निब्बानं द्वेषक्षयो निब्बानं मोहक्षयो निब्बानं එරුවන් සරණයි. අවසරයි හාමුදුරනේ මේ chat එකෙන් ප්‍රශ්නයක් කියලා තියෙනවා මේ විදිහට තෙරුවන් සරණයි හාමුදුරනේ භාව රූප කොටසේදී ස්ත්‍රී භාවය පුරුෂ භාවය ගැන සඳහන් වුණා. එතකොට මිනිස් ලොව ඒ දෙකටම නැති පුද්ගලයන් සිටිනවා. ඒ කුමන භාවයකටද අයත් වෙන්නේ? ඉතින් අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මුලින්ම සකස් වෙන අපි කියන කර්මජ රූප 9ක් තියෙනවා. කර්මජ රූප 9න් 6ක් තියෙනවා. ප්‍රසාද රූප 5යි වස්තු රූපයයි 6යි. එතනින් එහා පැත්තට තව රූප දෙකක් තියෙනවා. ස්ත්‍රී භාව දශකය, භාව දශක රූපය, පුරුෂ භාව දශක රූපය කියලා. එතකොට එතන තියෙනවා දෙකක්, භාව රූප දෙකක්. එතකොට එතන දශක දෙකයි, අර 6යි, 2යි, 8යි. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන අවිනිබ්බෝග රූප කලාප 8යි, ජීවිත රූපය එක ජීවිත නවක රූපය කියලා පරමාණුව සකස් වෙනවා. ඒක ගොඩක් වෙලාට ක්‍රියාත්මක වෙනවා නින්ද කියන අවස්ථාව වගේ අවස්ථාවල. එතකොට භවාංග චිත්තේ භවාංග වෙලා තියෙන අවස්ථාවල පවතින රූපය තමයි ජීවිත නවක රූපය කියන්නේ. භවාංග වෙලා තියෙන අවස්ථාවල පවතින රූපය. එතකොට මෙතනින් මෙන්න මේ ස්ත්‍රී භාව දශක සහ පුරුෂ භාව දශක කියන මේ පරමාණු දෙක සකස් වෙන්නේ කොහොමද? දැන් පුරාණත් භවයේ කර්ම ප්‍රත්‍යයෙන් මේ නාම රූප දෙක සකස් කරනකොට ඒ පුරාණ කර්මයෙන් තමයි තීරණයක් දෙන්නේ. ප්‍රතිසන්දිය සකස් කරනකොට ජන කර්මයෙන් තමයි තීරණයක් දෙන්නේ. මේ ගොඩනැගෙන මේ දශක පරමාණු අතර පවතින ඕන හැඩතලය මේකයි කියලා. ඒ පවතින හැඩතලය තමයි මේ භාව රූපයෙන් සකස් කරන්නේ. එතකොට දැන් පුරාණේ අවිජ්ජාවයි තෘෂ්ණාවයි බලවත් මට්ටමකින් නම් ඒ කර්මය රැස්ුනේ. තෘෂ්ණාව බලවත් නම් ඒ තෘෂ්ණාව බලවත් වෙන්න ස්ත්‍රී භාව රූපය තමයි සකස් වෙන්නේ. තෘෂ්ණාව බලවත් වෙන්න ඇල්ම බහුල වෙනවා. ඒක තමයි ස්ත්‍රී ගති ලක්ෂණය. ඒක සකස් වෙන්නෙම අර අත්භවයේ සකස් කරගෙන විතරක් නෙමෙයි ලෝකයක් පවත්වාගෙන යන්න උවමනා නිසා. දැන් අම්මා කෙනෙක් තුල තමයි වැඩියෙන්ම සෙනෙහස තියෙන දරුවෝ සම්බන්ධයෙන්. තාත්තා තුල නෙවෙයි. තෘෂ්ණාවෙන් අධික අම්මා තාත්තා නෙවෙයි. අම්මගේ ආදරය තමයි බලවත්. තාත්තගේ ආදරය නෙවෙයි. තාත්තත් ආදරය තමයි. හැබැයි තාත්තගේ ආදරයට වඩා අම්මගේ ආදරය අතිශය බලවත්. අම්මා අධික තෘෂ්ණාවකින් යුක්තයි. ඒක තමයි අම්මාගේ මහා දරු සෙනෙහස. අම්මාගේ ඒ දරු දාරක ප්‍රේමය කියලා කිව්වේ මහා බලවත් තෘෂ්ණාව. එතකොට එහෙනම් මේ ස්ත්‍රී භාව රූපේ සකස් වෙන්නෙම ඒ බලවත් තෘෂ්ණාව දරා ගන්න පුළුවන් විදිහට හැම විදිහටම කායික මානසික වශයෙන්ම ඒ ක්‍රියාවලිය සකස් වෙන්නේ මෙහෙමයි. එතකොට අන්න එනං තෘෂ්ණාව බලවත් වුණා නම් පුරාණ කර්ම භාවයේ සකස් වෙනකොට අන්න එතන සකස් වෙනවා මේ භාව රූපේ ස්ත්‍රී වශයෙන්. ඒ කියන්නේ පුනර්භවයේ සකස් වෙනකොට ඒ කර්ම භවයෙන් පුනර්භවයේ සකස් කරනකොට අන්නර මූලික පරමාණු ටික හැඩගස්සන්නේ ස්ත්‍රියක් කියන ලක්ෂණයකට අනුකූලව. ඒ භාව දශක කියන පරමාණුෙත් මේවා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මූලික සුද්ධාෂ්ටක අවිනිබ්බෝග රූප කලාප 8යි ජීවිත රූපයයි භාව රූපයයි. ඔය 10න් තමයි භාව දශකේ සකස් වෙලා තියෙන්නේ. එතකොට භාව දශක පරමාණු දෙකක් තියෙන හේතුව තමයි භාව රූප දෙකක් තියෙන්නේ. ස්ත්‍රී භාව රූපයයි පුරුෂ භාව රූපයයි කියලා. එහෙනම් මේ ස්ත්‍රී භාව රූපයයි පුරුෂ භාව රූපයයි කියලා කියන්නේ විපාක වශයෙන් නාම රූප දෙක සකස් වෙනකොට පුරාණ කර්මපත්‍යයෙන් සකස් කරලා දෙන නාම රූප දෙක. හොඳට තේරුම් ගන්න ඕන. විපාක වශයෙන් මේ නාම රූප දෙක සකස් කරනකොට මේ විපාක නාම රූප දෙකේ හැඩය මෙන්න මෙබඳු විය යුතුයි කියන තීරණය දෙන්නේ පූර්ණ කර්මජ ක්‍රියාවලිය. පූර්ණ කර්මය. කර්මයමයි සම්පූර්ණයෙන්ම තීරණය දෙන්නේ. කියන්නේ මෙයා ස්ත්‍රියක් වෙනවද පුරුෂයෙක් වෙනවද? එහෙම නැත්නම් මේ ස්ත්‍රී සහ පුරුෂ කියන භාව ලක්ෂණ දෙකම සමසමව පිහිටනවාද කියන
තීරණය දෙන්නේ කර්මයෙන්. එහෙනම් මෙන්න මේ කර්මයෙන් දුන්නාම මේ තීරණය අපි හිතමුකෝ දුන්නේ මේ භව රූපේ ස්ත්‍රී භව රූපයයි කියලා. එහෙනම් ඒ අත්භවයේ සකස් වෙන්නේ කොහොමද? ස්ත්‍රියක් වශයෙන්. එතකොට උපදිනකොට ස්ත්‍රියක් කියන අංග ලක්ෂණ නැතුව උපදිනවා. ස්ත්‍රියක් කියන්නේ ශරීරයට අදාළ අංග ලක්ෂණ සහිත අංගෝපාංග සහිතව උපදිනවා. අන්න ස්ත්‍රී භව රූපයේ මුල් වුණොත් මෙන්න මේ නාම රූප දෙක හදන අවස්ථාවේදී හොඳට තේරුම් ගන්න සියුම් දහම් කාරණා මෙතන හැංගිලා තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕන එක. එහෙනම් අන්න අර මූලික වශයෙන් විපාක නාම රූප දෙක සකස් කරද්දී තමයි ඒ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් ආපු භව රූපේ ප්‍රත්‍ය උනේ. ඒ අනුසාරයෙන් තමයි ස්ත්‍රියක් උපදිනවද පුරුෂයෙක් උපදිනවද කියන කාරණාව තීරණය වෙන්නේ උපතින්ම. මේ මව් කුසේ අර හට ගන්න කලලය ස්ත්‍රී කලලයක්ද පුරුෂ කලලයක්ද කියන එක තීරණය වුණේම අර භව රූපයට අනුකූලව. ඒ භව රූපේ තීරණය කළේ කර්මයේ විසින්. එහෙනම් ඔන්න දැන් යම්කිසි ආකාරයකින් අපි හිතමුකෝ මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් තෘෂ්ණා ගති ලක්ෂණේ අතිශය බලවත් වුණා කියලා. එහෙනම් අන්න ස්ත්‍රී භව රූපයක් අනුව තමයි ස්ත්‍රී භව රූපයකට අනුව තමයි එහෙනම් පුනර්භවය තුල මේ නාම රූප දෙක සමුදේ වෙන්නේ. අපි හිතමු යම්කිසි ආකාරයෙන් මේ තෘෂ්ණාව ෂේ කරගත ස්වභාවයක් සම්පූර්ණයෙන් නෙවෙයි යම් මට්ටමකට හරි තෘෂ්ණාව දුරු වෙච්ච ස්වභාවයක් පවතින්නේ කියලා. එතකොට අන්න පවතිනවා අර පුරුෂ ගුණ, පිරුණු ගුණ. ස්ත්‍රී කියලා කියන්නේ යම්කිසි අඩුපාඩුකම් සහිතයි. හැමතිස්සෙම. ඒ චින්තනය තුළ හැමතිස්සෙම අඩුවක් පවතිනවා. ඒ හිඩසම තමයි නාම රූප වලින් අන්තිමට පෙන්වන්නේ. දැන් පුරුෂ කියලා කියන්නේ එහෙම පිරුණු ස්වභාවයක් ඇති ස්වභාවය. පුරුෂ ලක්ෂණ. මහා පුරුෂ කිව්වේ පිරුණු ලක්ෂණ. එතකොට පිරිච්ච කෙනා හැමතිස්සෙම යමක් හොයන්නේ හැමතිස්සෙම නොපිරිච්ච කෙනා. ස්ත්‍රී ගති ලක්ෂණ ඒකයි. හැමතිස්සෙම හිඩසක් තියෙනවා. මේ හිඩස පුරව ගන්න ඕන. මොනවා හරි හොයා ගන්න ඕන. හැමතිස්සෙම මේ මහා ඌනතාවක් තියෙනවා හිතේ. හිඩසක් තියෙනවා. මොකද තණ්හා බලවත් වෙන්න. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති. ඔන්න ඔය කියන ලක්ෂණේ බලවත් වෙන්න ස්ත්‍රියක්. ඌනතාව බලවත් නම් ස්ත්‍රීන්ගේ ලක්ෂණ ඇතර හැමතිස්සෙම නාහෙන් අඩාගත්ත ගමන් අනේ අරක නෑනි අනේ මේක නෑනි අයියෝ අරක නෑනි මේක නෑනි. පුරුෂයෝ ඉන්නවා අඳින්න හරියට වස්ත්‍රයකුත් නෑ සරන් කොටයක් ගහගෙන කමිසකුත් නැතුව ආඩි වෙලා කිසි දෙයක් අඩු නෑ මොනුසෙක්. දැකලා තියෙමු. පුරුෂ කිව්වේ ඒකයි. පිරුණු ගති ලක්ෂණ සහිත. ඒ නිසා එයා හොයන්නේ නෑ මොකුත් ආයි. හොයන්නේ නෑ කියන්නේ 100%ක් හොයන්නේ නෑ කියන එක නෙවෙයි. පිරිච්ච මට්ටමට එයා හොයන්න දෙයක් නෑ යාට. නමුත් ස්ත්‍රිය කියලා කිව්ව මම අර ඉස්සෙල්ලා කිව්වේ ස්ත්‍රී කියන ස්වභාවය සකස් වෙන්නෙම අර ලෝකේ පවත්තන් යන නිසා. ධර්මවල හදලා ඒ ධර්මවලන්ට ජීවේ දීලා ඒ පෝෂණය දීලා එහෙම ලෝකයක් ගොඩන ගන්න නිසා ඒ අම්මා ඉන්නේ ඒ මව කියන භූමිකාව නිර්මාණය වෙලා තියෙන්නෙම හැම තිස්සෙම අර තණ්හාවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඇල්මෙන් රැස් කර ගන්න ඕන. මොකද නැත්තම් අර දරුවන්ව නඩත්තු කරන්න බෑ. ඒ අසරණ අම්මලාට දොස් කියන්න එපා. ඒ ස්වභාවය හැදිලා තියෙන්නෙම ඒ පැවැත්ම රැගෙන යන්න ඕන නිසා මේ සංසාරේ. එහෙනම් ඒ ව්‍යසනෙන් ගැලවෙන එක ඔබ සතු දක්ෂකම. ස්ත්‍රියක් වෙලා ඉපදිලා ඉන්නවද පුරුෂයෙක් වෙලා ඉපදිලා ඉන්නවද කියන එක අදාළ කාරණාවක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න. එහෙනම් උපතින් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වීම කියන එක කර්මයෙන් හදලා දීපු තත්ත්වයන්නේ. හැබැයි උපතින් ඔබ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වුණාට ඔබ ඒ කර්මයෙන් හදලා දීපු ඒ අත්භවයේ එසේම පවත්වාගෙන යා යුතු කියලා නියමයක් නැහැ. එතකොට එහෙනම් දැන් අර මෙතුමා අහපු කවුරු හරි අපේ පින්වත අහ ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් ওই නපුංසක කියන தත්ත්වයට අදාළව කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. එහෙනම් ඒක සිද්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේ විපාක නාම රූප දෙක සකස් වෙනකොට පූර්ණ වශයෙන්ම ස්ත්‍රී භාව රූප සහිත භාව දශක මෙන්න මේ පරමාණුක ශරීරයේ පිහිටියානම් ඒ කියන්නේ මේ පරමාණුක ශරීරයේ තියෙන මෙන්න මේ උතුජ රූපේ හැඩතලය සකස් කරන්නේ උතුජ රූපේ තරන්නේ කර්මජ උතුජ කියන මේ රූප දෙකේම ප්‍රධාන හැඩතලයේ සෑමීටම සකස් කරන්නේ මෙන්න මේ භාව රූපේ. මේ භාව රූපේ විපාක වශයෙන් නාම රූප දෙකක් විඥානපච්චය නාම රූපං කියලා කියන්නේ මරණයෙන් පස්සේ ඊළඟ නාම රූප දෙක සකස් වෙද්දී සුද්ධ සිංහලෙන් කිව්වොත් මරණයෙන් පස්සේ ඊළඟ සිතකය දෙක සකස් වෙද්දී ඒ සිතකය දෙකේ හැඩය මෙබඳු විය යුතුයි කියන එක තීරණය කරන්නේ භාව රූපේ. එහෙනම් ඒ භාව රූපය ඒ පරමාණුක ශරීරයේ පිහිටපු ආකාරයට අනුකූලව තමයි ඒ ශරීරයේ හැඩතලය නිර්මාණය වෙන්නේ. පුරුෂ හැඩයක්ද
ස්ත්‍රී හැඩයක්ද කියන එක නිර්මාණය වෙන්නේ. එහෙනම් ඒක පූර්ණ කර්මජ ක්‍රියාවලියක්. එතකොට අර ස්ත්‍රී භාව රූපේ නම් බලවත් වෙලා තියෙන්නේ අන්න ස්ත්‍රියක් වශයෙන් උපදින. එතකොට එහෙනම් ඒ ගන්ධබ්බ කාය නිර්මාණය වෙද්දී ඒ හැඩතලයේ නිර්මාණය කරන්නේ ස්ත්‍රී භාව රූපයන්ගේ. ස්ත්‍රී භාව දසක රූප අන්න බහුලෝ පිහිටනවා අර ගන්ධබ්බ කයේ. එතකොට අන්න පේනවා ස්ත්‍රී රූපයක්. ස්ත්‍රී නාම රූප දෙකක් පේනවා. යම් කිසි ආකාරයකින් ඒ කර්ම ශක්තිය තුල පුරුෂ භාව රූපේ නම් බලවත් එහෙනම් ඒ නාම රූප දෙක එහෙම නැත්නම් මරණයෙන් පස්සේ නැවත සකස් වෙන මේ සිත කය දෙක තුල අර ගොඩ නැගෙන මූලික සංජාති කියන අවස්ථාවේ සකස් වෙන ඒ ගන්ධබ්බ ශරීරයේ පුරාම පිහිටන්නේ බහුල වශයෙන්ම පුරුෂ භාව රූප. පුරුෂ භාව දසක රූප පිහිටනවා. ඒව බහුල වශයෙන් පිහිටියාම අන්න අපිට පේනවා පුරුෂයෙක් වශයෙන් සත්වයක් උපදිනවා. ජීවියෙක් උපදිනවා කියලා. එහෙනම් මෙන්න මේ හටගත්ත කර්ම ශක්තිය තුල මෙන්න මේ ස්ත්‍රී ගති ලක්ෂණත් පුරුෂ ගති ලක්ෂණත් කියන එක දෙක අඩු වැඩි වශයෙන් සම්මිශ්‍රණය වෙලා නම් ඒ කර්ම ශක්තිය සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිසෙක් වශයෙන් ජීවත් වෙනකොට එයා තුල පුරුෂ ගති ලක්ෂණත් පේන්න තියෙනවා ස්ත්‍රී ගති ලක්ෂණත් පේන්න තියෙනවා. අර පිරුණු ගති ලක්ෂණත් පේන්න තියෙනවා නොපිරුණු ගති ලක්ෂණත් පේන්න තියෙනවා. මේ දෙකම සමසමව යෙදিলা කර්ම ශක්තිය සකස් වුණොත් ඒ කර්ම ශක්තිය තුල සකස් වෙන භාව රූප අර ස්ත්‍රී සහ පුරුෂ කියන භාව රූප දෙකම අර නාම රූපේ පිහිටන අඩු වැඩි වශයෙන්. ඒ කියන්නේ ඒ ගන්ධබ්බ කයේ ස්ත්‍රී භාව රූපත් පිහිටලා තියෙනවා පුරුෂ භාව රූපත් පිහිටලා තියෙනවා. මේ දෙකම අඩු වැඩි වශයෙන් පිහිටනවා. මෙන්න මේ මට්ටමේ කෙනෙක් ඉපදුනොත් අන්න පේනවා අර ස්ත්‍රී සහ පුරුෂ කියන ගති ලක්ෂණ දෙකටම අතරමැද සම්මිශ්‍රණය වෙච්ච කෙනෙක් කියලා. එහෙනම් අන්‍යයාගේ නාම රූප දෙක සකස් කරනකොට කර්මයෙන් මොකද කරන්නේ? ඒ ගන්ධබ්බ කයට ස්ත්‍රී භාව රූපයත් ඇතුළත් කරනවා පුරුෂ භාව රූපයත් ඇතුළත් කරනවා. ඒක කර්මයෙන් කරන. එතකොට අන්‍යයාව ඉපදුනහම අන්න පේන්න ගන්නේ ඒ ස්ත්‍රී ගති ලක්ෂණ සහ පුරුෂ ගති ලක්ෂණ කියන දෙකම සම්මිශ්‍රණය වෙච්ච පුද්ගලයෙක් වශයෙන්. ඉතින් ඒ වගේ අයට නිന്ദා අපහාස කරන්න හොඳ නෑ. ඒකට හේතුව තමයි එයා හිතලා මතලේ තත්ත්වයටපත් වුණා නෙවෙයි. ඕනෑම කෙනෙක්ට ඔච්චර තමයි. කවුරුවත් මේ හිතලා මතලා මේ ලෝකේ ඉන්නවද මං හිතලා මතලා පිරිමියෙක් වුණා කියන කෙනෙක්. කවුරුවත් ඉන්නවද හිතලා මතලා මං ගැහැණියෙක් වුණා කියන කෙනෙක්. එහෙනම් හිතලා මතලා නපුසෙක් වුණා කියලා කොහෙද ඉන්නේ? ඒසයි ඒ අසරණ මිනිසයන්ට හිංසා පීඩා කරන එක, අපවාද උපවාද කරන එක, නිඳා කරන එක නොමනුස්සකම, අමනුස්සකම. ඒක පහත් මිනිසුන්ගේ හැටියක් ඒක. ඒ නිසා එහෙම කවදාවත් කරන්න හොඳ නැහැ. මොකද මේ ධර්මයේ දැක්කනම් කවදාවත් එහෙම වචනයක්වත් කියන්නේ නැහැ මිනිසෙට. ඇයි ඒ? කවුරුවත් හිතලා කරගත දෙයක් නැහැ නේ මෙතන. කර්මෙන් හදලා දීපු විපත්තිය බාරගත් එකනේ සිද්ධ වුණේ අවසාන. කර්මෙන් තමයි සකස් කරලා දුන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මොනෝ කරන්නද? අසරණ මිනිස්සු. ඉතින් ඒ தත්ත්වයට එනවා එහෙනම්. එහෙනම් ස්ත්‍රී භාව රූපයයි පුරුෂ භාව රූපයයි දෙකම අඩු අඩු වශයෙන් සම්මිශ්‍රණය වෙලා යෙදුනහම තමයි අන්නර වගේ தත්ත්වයක් දකින්න ලැබෙන්නේ. එහෙනම් අන්න ඒකයි ඒ ප්‍රශ්නෙට ප්‍රධාන වශයෙන් උත්තරේ. ඊට අමතරව තව පැහැදිලි කරන්න ඕන. එතකොට එහෙනම් මිනිසෙක් වශයෙන් නම් ඉපදිලා ඉන්නේ. එයා පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද එහෙම නැත්නම් නපුංසකද යනාදි වශයෙන් කොයි විදිහෙන් බැලුවත් මේ ඉපදිලා ඉන්නේ ජීවියෙක්නේ, සත්වයෙක්නේ. එයා තුල ඥානිය තියෙනවා. එයා තුල ඥානිය තියෙනවා නම් එයා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද උපතින් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක අදාළ කාරණාවක් නොවේ. ඒ කියන්නේ දැන් ප්‍රධාන වශයෙන් ගමු ස්ත්‍රියක් කියලා. ස්ත්‍රියක් වශයෙන් ඉපදිලා ස්ත්‍රියක් වශයෙන් මිය යන්න අවශ්‍ය නැහැ. ස්ත්‍රියක් වශයෙන් ඉපදිලා පුරුෂයෙක් වශයෙන් මිය යාම තමයි අරිහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වීම. නැත්නම් අරිහත් ඵල චිත්තේ උදා කර ගැනීම අරිහත් ඵල අරිහත් මෙහෙණින් වහන්සේ නමක් වශයෙන් අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ස්ත්‍රියක් වුණත් මේ ධම්ම මාර්ගය හරියට ගමන් කරලා අවසන් කරගත්තොත්. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඬිතකමට. එහෙම නැත්නම් පඬිතකම කියලා කියන්නේ මේ ප්‍රඥාවට මහා පුරුෂයෙක් වෙන්න ස්ත්‍රියක් වෙනවද පුරුෂයෙක් වෙනවද කියන කාරණාව අදාළ නැහැ කියලා. ඇයි එහෙම දේශනා කළේ? මේ කාමී ආස්වාදයේ නුවණින් දකින්න. කාමී ආස්වාදයේ තුල පවතින මේ අනිච්ච දුක්ඛ අනාත්ත මේ ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් මෙන්න මේ කාමී ආස්වාදයේ ආදීනව නුවණින් දකින්න. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙන්න ඕන කියලා නියමයක් තියෙනවා. පුරුෂයෙක්ට විතරයිද කාමී ආස්වාදයේ ආදීනව දකින්න පුළුවන්. ඒ ස්ත්‍රියකට දකින්න බැරිද? එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් උපතින් පුරුෂයෙක් වුණත් ස්ත්‍රියක් වුණත් එයා වර්තමානයේ කටයුතු කරන ක්‍රමය අනුවයි ඔහු පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද කියන කාරණා ලෝකෙට පේන්නේ.
දැන් අපි හිතමු මිනිසෙක් උපදිනවා උපදීන් පුරුෂයෙක්. උපදීන් භාව රූපී පුරුෂ. හැබැයි ඉපදිලා ජීවත් වෙන කාලය තුල මේ මිනිසයා අසත්පුරුෂයම ඇසුරු කළේ. අසත්පුරුෂයම ඇසුරු කරපු නිසා අවිජ්ජාව වැඩුණා, තෘෂ්ණාව වැඩුණා, බලවත් වුණා. දැන් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් බලවත් කටයුතු කරන මේ පුද්ගලයා තුල වැඩෙන්න පටන් ගන්නව මොනවද? ස්ත්‍රී ගති ලක්ෂණ. මොනවද? මෙන්න මේ පහ බුදු පියාණන් වහන්සේ මාතුගාම සංයුක්තයේ ස්ත්‍රී ගති ලක්ෂණ වශයෙන් පෙන්නනවා. ඉස්සුකී මච්චරි ඊළඟ කාමරාති මිත්තද්දෝහි දුප්පඤ්ඤස්ස කිය. ඉස්සුකී කිව්වේ ඊර්ෂ්‍යා සහගත භාවය. මොකද ඒ ස්ත්‍රී ගතියත් එක්ක අවිජ්ජා බලවත් දැඩි ලෝභය කියන ලක්ෂණය පිහිටනවා. ඒ නිසා මොකද වෙන්නේ? ස්ත්‍රී කියන ගති ලක්ෂණය ඇතුලේ ඊර්ෂ්‍යා වැඩි. මේ කියන්නේ පුද්ගලයෙක් ගැන එහෙම නෙවෙයි. දැන් ස්ත්‍රියක් වශයෙන් විතර බනහගෙන ඉන්නවා නම් කෙනෙක් ඒ අය මේ අපි ගැන කියනවා කියලා හිතන්න එපා. ඒ අපේ මෝඩකම්. එහෙම කරන්නේ ගති ලක්ෂණේ කාටවත් අයිති නෑ. ගති ලක්ෂණේ නිර්මාණය වුණේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන්. එහෙනම් ওই ගෑනුකම අයිති අවිජ්ජාවට තෘෂ්ණාවටයි. එහෙමද ඔබට නෙවෙයි. එහෙනම් අන්නේ අවිජ්ජාවයි තෘෂ්ණාවයි පවතින තුරු ඒ භාව රූප හදනවා. අපි මේ හදපු එක නෙවෙයි කවුරුවත්. එහෙනම් අන්නේ බව නෝනින් දකින්න. එහෙනම් දැන් මිනිසෙක් වශයෙන් ඉපදුනා. පිරිමියෙක් වශයෙන්. පිරිමියෙක් වශයෙන් ඉපදිලා අසත්පුරුෂයම ඇසුරු කරමින් කල් ගෙවනකොට අවිජ්ජා තෘෂ්ණාවේ බලවත් වුණා. අවිජ්ජා තෘෂ්ණාවේ බලවත් වෙනකොට මෙන්න මේ පුද්ගලයා තුල දැන් අන්න අර කියන ස්ත්‍රී ගති ලක්ෂණ පහළ වෙලා මොනවද? ඊර්ෂ්‍යාකාරකම්. ඊර්ෂ්‍යාව ඇති වෙලා දැන්. ඊළඟට ඉස්සුකී මාච්චරි මසුරුකම තියෙනවා දැන්. දැන් තව කාටවත් හරියනවට කැමති නෑ. දැන් පුරුෂයෙක් මෙහෙම කෙනෙක් ඔබට මුණ ගැහුනොත් ඔබ මොකද්ද බලන්න මේ මොනසෙට කියන නම. එක මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා තව කාටවත් හරියනවට කැමති නෑ. ඊර්ෂ්‍යයි. තව කාට හරි මොනවා හරි හොඳක් වුණොත් ඒක ඉවස ගන්න බැරුව ඒකට එක එක අපවාද කරනවා. මේ ඊර්ෂ්‍යා සහගත ස්වභාවය උතුලින් කැපිලා පේනවා. ඊළඟට මච්චරි මහා මසුරෙක් කිසිම දෙයක් දෙන්න කැමති නෑ. කාට හරි දුන්නොත් දෙන්නේ අංශු මාත්‍රයයි. අර බිලාල පාදක කියලා සිටුවරයෙක් ඉඳලා තියෙන බුදුරජාණන් වහන්සේ කාලේ. බිලාල පාදක. බිලාල පාදක කියලා කිව්වේ බලලෙක්ගේ කකුල වගේ. බලලෙක්ගේ කකුල කියලා කියන්නේ මේ මෙන්න මෙහෙම පුංචි කකුලක් තියෙන්නේ. බලලගේ කකුල වගේ තමයි මෙන්න මේ සිටුවරයා දන් දෙනකොට ඔහුගේ ඇඟිලි ටික. ඒ කියන්නේ මෙන්න මෙහෙම කාට හරි මෙහෙම කවුරු හරි මොනවා හරි ඉල්ලුවොත් මෙන්න මෙහෙම ඇඟිලි තුනෙන් අල්ලලා පොඩ්ඩක් දීලා තියෙනවා. බිලාල පාදක. ඒ නිසා බිලාල පාදක කියලා කිව්වා බලලෙක්ගේ කකුල වගේ පුංචි මේ ඇඟිලි තුනක් එකතු කරලා තමයි ඔහු දන් දුන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවය මසුරුකම දෙන්නේ නැහැ කීයටවත්. දුන්නොත් දෙන්නේ අංශු මාත්‍රයයි. තව කාට හරි. මෙන්න මේ ස්වභාවය පුරුෂයන් තුළ තියෙනවා නම් මේක ස්ත්‍රී ගති ලක්ෂණයක්. මතක තියාගන්න. මේක පිරිමියෙක් වශයෙන් ජීවත් වුණාට පරිබාහිරින් බැලුවම අංග ලක්ෂණ වලින් පිරිමියෙක් වුණාට ඇතුළාන්තයෙන් ස්ත්‍රියක් බව තේරුම් ගන්න. ඒ නිසා තමයි මසුරුකම තියෙන්නේ. දෙන්නේ නැහැ කීයටවත්. තමා සතු දෙේ අනුන්ට දෙන්නෙත් නැහැ. අනුන් සතු දෙෙත් ඕන. මෙන්න මේ මසුරුකම. ඒසොගේ මච්චරි. ඊළඟට කාම රති. මේ කාමයන් කෙරෙහි තියෙන දැඩි ඇල්ම. කාමයන් කියලා කිව්වහම මේ අර ලෝක සම්මතයේ මිනිස්සු මේ ස්ත්‍රීන් පුරුෂයන් අතර තියෙන සම්භෝගය ගැන විතරක් හිතනවා. ඒක ගැන නෙමෙයි කියන්නේ. ඒකත් අයිති. කාමය කියලා කිව්වහම රූපකාමයේ, ශබ්දකාමයේ, ගන්ධකාමයේ, රසකාමයේ, පොට්ටබ්බකාමයේ, ධම්මකාමයේ සියල්ල කෙරෙහි තියෙන කාමය. ස්ත්‍රීන් තුළ මෙන්න මේ ගති ලක්ෂණේ වැඩි. ඒ කියන්නේ පුරුෂය වගේ නෙමෙයි ස්ත්‍රීන් තුළ මෙන්න මේ 6 කෙරෙහිම මහා දරුණු ආකාරයේ ඇල්මක් පවතිනවා. රූප කෙරෙහිත් මහා දරුණුවට ඇල්ම පවතිනවා. ශබ්ද කෙරෙහිත් එහෙමයි, ගන්ධ කෙරෙහිත් එහෙමයි, රස කෙරෙහිත් එහෙමයි, පොට්ටබ්බ කෙරෙහිත් එහෙමයි, ධම්ම කෙරෙහිත් එහෙමයි. හාත්පසින්ම හිත ස්ත්‍රී හිත තුළ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වේලාගෙන තියෙනවා. තණ්හාව අධිකයි. කාම රති කිව්වේ මේ කාමයන් කෙරෙහිම දැඩිව ඇලුම් කරමින් පසුවන ස්වභාවය. කාමයන් නිතර නිතර ඇලුම් කරමින්, කාමයන් නිතර නිතර පරිහරණය කරමින් පසුවන ස්වභාවය. මේක තියෙන්නේ ස්ත්‍රී ගති ලක්ෂණ තුළ. පුරුෂ ගති ලක්ෂණ තුළ නෙවෙයි. කියන්නේ පුරුෂයෝ කාමී හැසිරෙන්නේ නැහැ කියන එක නෙවෙයි කින් අදහස් කරන්නේ. අන්න එකයි තේරුම් ගන්න. යම්කිසි පුරුෂයෙක් තුළ මෙන්න මේ ගති ලක්ෂණේ තියෙනවා නම්, කියන්නේ නිරන්තරයෙන් ඒ කාමයටම ඇලිලා ගිහිල්ලා වාසය කරන ලක්ෂණේ පුරුෂයන් තුලක් තියෙනවා නම්, ඒ පුරුෂයා තුළ පවතින මේ ස්ත්‍රී ගති ලක්ෂණයක් කියලා මතක තියාගන්න. ඔය අවසාන අත්භවයේ වෙන්න පුළුවන් මිනිසෙක් වෙන එක, පුරුෂයෙක් වෙන එක සෑහෙන වසර කෝටි ගානකින් මෙහා පැත්තේ. එහෙනම් ඔය කාම රති කියන ලක්ෂණය කියන්නේ කාමයන් කෙරෙහි දැඩි ගිජුකම. රූපකාමයේ, ශබ්දකාමයේ, ගන්ධකාමයේ, රසකාමයේ, පොට්ටබ්බකාමයේ,
ධම්මකාමී 6ම. දැන් බලන්න දැන් උදාහරණයක් ගත්තොත් දැන් පුරුෂයන් ඉන්න තැන් තියෙනවා. ස්ත්‍රීන් ඉන්න තැන් තියෙනවා. හොඳට බලන්න පුරුෂයන් ඉන්න තැන් වල ඔය ගේටියේ මොනවත් නැහැ. ඉතින් ඔය මිදුලේ ඔන්න ඔහම මුකුත් නැහැ මිදුලේ. මිදුලේ නිකන් මිදුලක් තියෙනවා. පුරුෂයෙක් ඉන්න තැන බලන්න මිදුලක් තියෙනවා ඔන්න ඔහේ. එච්චරයි. එතෙන්ට ස්ත්‍රිය සම්බන්ධ වුණොත් මොකද බලන්න වෙන්නේ? අර මිදුල පුරාම ඊට පස්සේ දකින්න හම්බෙයි අපිට මල් පෝච්චි. ඊට පස්සේ මුළු ගේම මල් උද්‍යානයක් වෙනවා. ඇයි මේ රූපකාමයේ? ඒ විදිහටම සද්දකාමයේ ගන්ධකාමයේ එක උදාහරණයක් ඒ විදිහටම රූපකාමයේ සද්දකාමයේ ගන්ධකාමයේ පොට්ටබ්බකාමයේ රසකාමයේ පොට්ටබ්බකාමයේ ධම්මකාමයේ කියන මෙන්න මේ කාමයන් පිළිබඳ තියෙන ඇල්ම වැඩි ස්ත්‍රීන් තුල. ඒ නිසා සාමාන්‍යයෙන් දැන් ස්ත්‍රියක් මේ හැම ආකාරයෙන්ම මේ කියන්නේ 6 ආකාරයෙන්ම මේ ආස්වාදය හොයන්නේ. 6 ආකාරයෙන්. එක ආකාරයකින් නෙවෙයි. පුරුෂයෝ මේ 6 ආකාරයෙන්ම බහුල වශයෙන් ආස්වාදය හොයන්නේ. දැන් උදාහරණයක් මම සුද්ධ සිංහලෙන්ම කියන්නම්. සමහරවිට දැන් පුරුෂයෙක් හොයන්නේ පොට්ටබ්බකාමයේ පහස විතරක් වෙන්න පුළුවන්. පුරුෂයා හොයන්නේ පහස විතරයි ස්පර්ශකාමී ලැබෙන ආස්වාදයේ බලාපොරොත්තුෙන් ඔහු බහුල වශයෙන් කටයුතු කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔහු බහුලව එතන ඇල්ලා ඉන්න පුළුවන්. ඊළඟට රසකාමීත් ඇල්ලා ඉන්න පුළුවන්. රසය සහ පහස කියන තැන් දෙකේ පුරුෂයා බහුල වශයෙන් ඇල්ලා ඉන්න පුළුවන්. හැබැයි අනිකුත් රූප, ශබ්ද, ගන්ධ වගේ ඒ වගේ ඊළඟට මනෝ, ධම්ම වගේ ගත්තාම ඒවා එච්චර දරුවට ඇලිලා නොඉන්න පුළුවන්. නමුත් ස්ත්‍රිය කියන්නේ එහෙම නෙවෙයි. ස්ත්‍රී ගති ලක්ෂණය තුළ මෙන්න මේ 6 කෙරෙහිම බලවත් ඇල්මක් දකින්න පුළුවන්. ඒ අයට මේ පහස විතරක් හරියන්නේ නැහැ. ඒ අයට මේ රසය විතරක් හරියන්නේ නැහැ. රූපයත් ඕන, ශබ්දයත් ඕන, ගන්ධයත් ඕන. ඒ කියන්නේ මෙනෙහි කිරීම මානසිකාරයත් ඒ ධම්මත් ඕන ඔක්කොම ඕන. 6 ආකාරයෙන්ම බහුල ආස්වාදයක් විඳින එකයි ස්ත්‍රී ගති ලක්ෂණ තුළ දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණ. කාමරතිය. ඊළඟට ඔන්න ඔය ගති ලක්ෂණේ පුරුෂයන් තුලත් බහුල වශයෙන් පේනවා නම් ඒ පුරුෂයා තුලත් ස්ත්‍රී ගති ලක්ෂණය තමයි මේ පේන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඊළඟට දුප්පඤ්ඤස මිත්‍යාද්‍රෝහි. මිත්‍යාද්‍රෝහි කියන ලක්ෂණය. ඒ කියන්නේ අර අපි සිංහලයෝකට කියන චපල බව කිය. ඔය කාන්තාවන්ට බනින්නේ චපලයි කිය. ස්ත්‍රී ලක්ෂණය ස්ත්‍රී ගති ලක්ෂණයක් තියෙන චපල කියලා. මෙන්න මේ ස්වභාවය. මිත්‍රද්‍රෝහි කිව්වේ ඒකයි. තමන්ට හිතවත් කෙනාටම විරුද්ධ වෙනවා. තමන්ට යහපත සලසන කෙනාටම විරුද්ධ වෙනවා. තමන්ගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන කෙනාටම විරුද්ධ වෙනවා. විශ්වාසය කඩ කරනවා. විශ්වාසය කඩ කරනවා. හැමදෙස්සෙම විශ්වාසය කඩ කරලා කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. මේක මේ ගති ලක්ෂණ. මේ පුද්ගලයාට මේ දොස් කියනව නෙවෙයි එහෙම. එහෙම ගන්න එපා. මෝඩකමට එහෙම හිතන්න එපා. මෙන්න මේ ගති ලක්ෂණයන්ගෙන් නිදහස් වෙන්න. එතකොට මේ භාව රූපය අහුසි වෙනවා. එහෙනම් අන්න කිව්වා මිත්‍යාද්‍රෝහි මේ විශ්වාසය කඩ කරන අන්නේ ස්වභාවය. විශ්වාස කරන්න බෑ. උදේ සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය ජනවහාරි මිනිස්සු කියන්නේ ඕන්තර කාන්තාවකට නම් කිසි දෙයක් කියන්න එපා කිය. අර එකපාරක් කැරැල්ලක් ලංකාවේ මහා රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇවිල්ලා තව නූලෙන් ඒ මිනිස්සු මේ රටත් අල්ලනවා. ස්ත්‍රියකට කලින් කිව්වා අහවල් දවසේ අපි කැරැල්ලක් දියත් කරනවා කියලා. එතනම කැරැල්ල ඉවරයි. අර සතර කම්මාන්ත්‍රණිය කියලා තියෙන්නේ. අර කේවට බමුණයි අර රජ්ජුරුවෝයි දෙන්න සතර කම්මාන්ත්‍රණයක් පැවැත්තුවා උද්‍යානිතගෙන. ඊට පස්සේ හිතුවා දැන් මේක අහන් ඉන්නේ අපි දෙන්න විතරයි සතර කම්මාන්ත්‍රණය කන් හතරයි මෙතන තියෙන්නේ. ඒ නිසා අපි මේ සැලසුම් කරන මේ සැලසුම වෙන කෙනෙක් දැනගන්නේ නැහැ කියලා කතා කර කර ඉන්නකොට මොකද කිව්වේ? හිරව වසුරු පිටකුත් දාලා කේවට්ටයි කටට මොකද්ද කිව්වේ? සතර කන් දැන් ඔන්න 6 කන් වුණා. තව ටික වෙලාවකින් 8 කන් වෙලා 10 කන් වෙලා ඔහොමම ගිහිල්ලා ඔක 100,000ක් කන් දක්වා යනවා කියලා. අන්නේ ගිරව කරපු වැඩේ තමයි අර මිත්‍යාද්‍රෝහි අර ස්ත්‍රී ගතිය. ඒ කියන්නේ ඉන්න බෑ කට පියාගෙන. කාට හරි කියන්න ඕන. කිව්වේ නැත්තම් නිින්ද යන්නේ නැහැ ඔළුව පැලෙන්න වගේ. ඒ නිසා මොකද කරන්නේ? විශ්වාසය තියලා
අනේ මේක කිසි කෙනෙක්ට කියන්න එපල්ලා කියලා කොච්චර ඉල්ලීමක් කළා කරත් කිව්වත් කට තියන් ඉන්න බෑ කට කහනවා කොහොම හරි කාට හරි කියලා ඔක පැතිරිලා ගිහිලා අවසානයේ අර විශ්වාසය කඩ වෙලා අවසානයේ මහ විනාශයක් වෙනවා. ඉතින් ඕක මේ පුද්ගලයේ කරබ්බයා කියපු කතාවක් එහෙම නෙවෙයි. මේ ගති ලක්ෂණය ගැන පැහැදිලි කරන්නයි පෙන්ලා දුන්නේ. මේ අත්දැකීම ඕනෑතරම් මිනිසයන්ට ඇති. ඒ වගේම ස්ත්‍රීන් හෝ පුරුෂයන් යනාදී වශයෙන් මේ පුරුෂ සමාජ භාවයෙන් ගන්න නැතුව මිනිස්සෙක් කියන තැන ඉඳන් බැලුවොත් ඒකේ ඇත්තක් තියෙනවා කියලා පේනවා. ඉතින් ඇත්තක් තියෙනවා කියලා පේනවා නෙමෙයි ඇත්තක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකෝ අපි මේ ඇත්තක් තියෙනවා කිය. ඇත්ත තියෙනවා. ඇත්තක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැමතිස්සෙම. එහෙනම් අර මිත්‍රද්‍රෝහය කියන ගති ලක්ෂණයත් ස්ත්‍රී ගති ලක්ෂණයක්. එහෙනම් අන්න බලන්න. ඕක අපේ සමාජෙම මතුවෙලා එනවා කොයි වෙලාවක හරි. කොහොමද? මිනිසෙට දැන් පිරිමියට තව පිරිමියෙක් විශ්වාසයට යම්කිසි පණිවිඩයක් කියනවා. පුරුෂයට තව පුරුෂයෙක් විශ්වාසයට යමක් කියනවා. කාටවත් කියන්න එපා කියලා. මේ පුරුෂයා මොකද කරන්නේ? මේක තව දෙතුන් දෙනෙක්ට කියනවා. එතකොට අන්න කියනවා මේ චීත්ත වැඩ කරන්න එපා යකෝ කියලා. ආන්න දැක්කද? ඒ කියන්නේ ඒ විශ්වාසය තියලා ඒ වචනේ කිව්වේ ඒක කඩ කරා. ඒ වගේ ගති ලක්ෂණ තියෙන්නේ ස්ත්‍රීන් තුලයි. එහෙනම් යම්කිසි පුරුෂයෙක් තුලත් ඒ ගති ලක්ෂණය තියෙනම් අන්න එතකොට පේනවා ඒ පුරුෂයෙක් නෙවෙයි ස්ත්‍රියක් කියලා. අතුලාන්තෙන් ශරීරයෙන් පුරුෂයෙක් වුණා පිටින් ආපු මේ බාහිර අංග ලක්ෂණ නිසා පුරුෂයෙක් වශයෙන් පෙවුනාට අතුලාන්තින් ස්ත්‍රියක් කියලා දාගෙන මිනිසු දැනගන්න. අන්න ඊළඟට එහෙනම් මිත්‍යාද්‍රෝහී ඊළඟට දුෂ්ප්‍රඥ භාවය. දුප්පඤ්ඤාස. දුෂ්ප්‍රඥ භාවය. ඒ කියන්නේ ස්ත්‍රී සිත හැමතිස්සෙම කෙලසිලා තියෙන බහුල වශයෙන්. දුෂ්ප්‍රඥ භාවය වැඩි. ඒ ගති ලක්ෂණය තුල බහුල වශයෙන්ම ඒ සිතේ පවතිනවා කෙලසිච්ච ස්වභාවය. ඒ නිසා මොකද වෙන්නේ හැමතිස්සෙම දුෂ්ප්‍රඥයි. දුෂ්ප්‍රඥයි කිව්වේ මොකක්ද? දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පංචමේ භික්කවේ ආවරණා නීවරණා චේතස උපක්ඛලේසා පඤ්ඤාය දුබ්බලීකරණ. අන ප්‍රඥාව දුර්වල ස්වභාවය දුෂ්ප්‍රඥයි කියන්නේ. එහෙනම් ස්ත්‍රී ගති ලක්ෂණය තුල චිත්තසංතානයේ බහුල වශයෙන්ම පංච නීවරණ ධර්ම බහුලව නැగిලා තියෙනවා. එහෙනම් පංච නීවරණ ධර්ම බහුලව නැగిලා තියෙන නිසා ස්ත්‍රී චිත්තය බොහෝ විට දුෂ්ප්‍රඥයි. ඒ කියන්නේ පුරුෂයන් තුල පංච නීවරණ නැගින්නේ නැහැ කියන එක නෙවෙයි. සාපේක්ෂව අඩුයි කියන්නේ. ඒකයි මේ භාව රූප දෙකක් සකස් වෙලා තියෙන්නේ. නැත්තම් දෙගොල්ලන්ගෙම සිත්වල එකම දේ නම් වෙන්නේ. මොකටද භාව රූප දෙකක් සකස් වෙන්නේ? එහෙනම් එක භාව රූපයක් සකස් වෙන්න පුළුවන්. දැන් අර බ්‍රහ්මයන්ට නෑනේ භාව රූප දෙකක්. අනාගාමී ඵලෙන් එහා පැත්තට ස්ත්‍රී කියන ගති ලක්ෂණය අහෝසි වෙනවා. එහෙනම් ස්ත්‍රී කියන ගති ලක්ෂණය පවතින්නේ ප්‍රධාන වශයෙන් මේ කාම රාගය මුල් කරගෙන. රූප රාගය මුල් කරගෙන නෙවෙයි. කාම රාගය මුල් කරගෙන. දැන් බලන්න ලෝකේ ඔබ ඕන තරම් අහලා තිනවා තාපසවරු ගැන. තාපසවරියන් ගැන අහලා නෑනේ වැඩි. තාපසවරු ඉන්නවා, ඍෂිවරු ඉන්නවා. රූපාවචර දැහන් සහ අරූපාවචර සමාපatti වඩන්නේ අති බහුල වශයෙන්ම පුරුෂයෝ. ස්ත්‍රීන් නෙවෙයි. ස්ත්‍රීන් මේ පැත්තට යමු වෙන්නේ නැහැ. ස්ත්‍රීන් උපරිම මේ ලෝකයේ ඇතුලේ යම්කිසි ගමනක් යනවා නම් බොහෝ විට කැමති වෙන්නේ උපරිම දිව්‍ය තල වලට දිව්‍යාංගනාවන් වශයෙන් අන්න ඒ වගේ මට්ටමකට යන්න විතරයි. එතනින් එහා පැත්තට රූපාවචර දැහන් අරූපාවචර සමාපatti වඩන්න සාමාන්‍ය ස්ත්‍රීන් යොමු වෙනවා අඩුයි. එහෙම යොමු වෙන්නේ නැහැ. එහෙනම් බලන්න මෙන්න මේ කාමරාගය තමයි එහෙනම් ස්ත්‍රීන් තුල බහුල වශයෙන්ම පවතින්නේ. කාමරාගය නිසාම මේ ස්ත්‍රී ගති ලක්ෂණය සකස් වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? කාමරාගෙන් තමයි මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයම පිනවන්න ඕන කියන ඒ චේතනා සකස් වෙන්නේ. එහෙනම් මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයම පිනවන ස්වභාවය තමයි මෙන්න මේ කාමරාගයේ ස්වභාවය. එහෙනම් ඒක බහුල වශයෙන් පවතින ස්ත්‍රීන් තුල. ඒ නිසාම තමයි ස්ත්‍රී ගති ලක්ෂණය කාමරාගයේ සිඳන මොහොත වෙනකම් පමණක් තියෙන්නේ. ඒ කියන්නේ අනාගාමී ඵලයෙන් පස්සේ ස්ත්‍රී ගති ලක්ෂණ අහෝසි. කාමරාගයේ දුරු වුණාට පස්සේ ස්ත්‍රී ගති ලක්ෂණ 100%ක්ම අහෝසි කියන්න බෑ. මොකද ඒකට හේතුව භවරාගානුසය තියෙන නිසා, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය තියෙන නිසා. නමුත් යම් කිසි ආකාරයෙන් උප්පත්ති සංයෝජනයක් දක්වා රැගෙන යන්න පුළුවන් ස්ත්‍රී ගති අනාගාමී ඵලයෙන් පස්සේ නෑ. ඒ නිසා අනාගාමී ඵලයෙන් පස්සේ ස්ත්‍රීන් කියලා කොටසක් නෑ. අනාගාමී බ්‍රහ්මියෝ අනාගාමී පුරුෂයෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්මුතික ලෝකේ
අනාගාමි ඵලයේ ඉන්නේ සම්මුතික ලෝකේ ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. නැත්නම් භික්ෂුවක් වෙන්න පුළුවන් භික්ෂුණියක් වෙන්න පුළුවන් උපාසකයෙක් වෙන්න පුළුවන් උපාසිකාවක් වෙන්න පුළුවන් කවුරු වුණත් අනාගාමී ඵලයේ ඉඳලා නම් මේ යන්නේ එයා උපදින්නේ ඒකාන්තයෙන්ම බ්‍රහ්මයෙක් වෙලා ඒ බ්‍රහ්මයා පුරුෂ. බ්‍රහ්මය තුළ ස්ත්‍රීන් කියලා කොටසක් නැහැ. බ්‍රහ්මයා ඒකාන්තයෙන්ම පුරුෂයෙක්. මොකද ඒකට හේතුව කාම රාගෙන් තමයි මේ භාව රූපේ වෙනස් කරන්න විශාල මෙහෙවරක් සිද්ධ කරන්නේ. කාම රාගයේ මුල් කරගෙනමයි බොහෝ විට මේ භාව රූපේ වෙනස් වෙන්නේ. කාම රාගයමයි මේකට මුල් වෙන්නේ. ඒ නිසා කාම රාගය අවසන් වුණාම ස්ත්‍රී භාව ලක්ෂණ ස්ත්‍රී ගති ලක්ෂණ දුර වෙලා යනවා හිතින්. එහෙනම් එතකන් තමයි ස්ත්‍රී ගති ලක්ෂණ තියෙන්නේ. එහෙනම් අන්නර දුෂ්පාක්ෂ්‍ය භාවය කියලා කිව්වා. එහෙනම් මේ පංච නිවන බහුල ස්වභාවය. එහෙනම් බලන්න ඔබම කල්පනා කළා දැන් මෙන්න මේ කිව්ව ගති ලක්ෂණ පහ යම්කිසි පුරුෂයෙක් තුළ දකින්න ලැබෙනවා කියලා. ඊර්ෂ්‍යා සහගත බව, මසුරු බව, ඊළඟට අර කාමයන් කෙරෙහි තියෙන දැඩි ඇල්ම, ඊළඟට අන්නර මිත්‍රද්‍රෝහී භාව, විශ්වාසයේ කඩ කරන ලක්ෂණ, ඊළඟට දුෂ්ප්‍රාඥ භාවය, මේ පංච නිවන බහුල චිත්ත ස්වභාවය. මෙන්න මේ කියන ගති ලක්ෂණ පහ යම්කිසි පුරුෂයෙක් තුළ ඔබට දකින්න ලැබෙනවා නම් සම්මුතික වශයෙන් ඔබ පුරුෂයෙක් වුණාට ඔබ ඒකාන්තයෙන් මේ පුද්ගලයාව හඳුන්වන්නේ එක්කෝ නපුංසකයෙක් කියලා. එහෙම නැත්නම් එයාව කෙලින්ම හඳුන්වනවා ඒ ස්ත්‍රියක් කියලාම චීත්තයක් කියලා. ඔය කියන්නේ චීත්තයක් කියලා කොල්ලෝ විහිළුවටත් කියන්නේ චීත්තයක් කියලා. ඒ චීත්තයක් කියන්නේ හේතුව තමයි ඒ පුද්ගලයා පුරුෂයෙක් වුණාට අතුලාන්ත ජීවත් වෙන ස්ත්‍රියක් කියලා ඔහුගේ ගති ලක්ෂණ වලින් පේන්න ගන්න. එහෙනම් භාව රූපය කියලා කිව්වේ අර මූලික වශයෙන් භාව රූපය කියනවා නාම රූප දෙක හදද්දි විපාක රූපේ සකස් කරන භාව රූප. ඒක වෙල පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. ඒක උපදින් වෙනස් කරන්න බෑ. ඕනනම් ඉතින් එක එක සත්කම් කරලා එක එක අඩු වැඩි ජර්මර කරගන්න පුළුවන්. එහෙම කරා කියලා ඒ භාව රූපේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ නැහැ. මොකද භාව රූපය කියන එක කර්මෙන් හදලා දුන්නේ. ඉතින් කෙනෙක්ට ඕන නම් මේ කාය ප්‍රතිසංස්කරණය කරලා ඒක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට අතුලාන්තයෙන් තියෙන ත්‍රිජකයි ඒක වෙනස් කරන්න බෑ. ත්‍රිජකය හදලා දුන්නේ කර්මයෙන්. ඒතර කර්මයෙන් හදලා දීපු භාව රූපය පිටින් මේ ඕලාරික ආහාරජකය තියෙන ගති ලක්ෂණ වෙනස් කරලා පුරුෂයෙක් ස්ත්‍රියක් අනාදි වශයෙන් ওই සත්කම් වලින් ඕන් තරම් කරනවා ඒ වගේ වැඩ එහෙම කරගන්න පුළුවන්. හැබැයි අතුලාන්ත හිතන විදිහත් වෙනස් කරගන්න පුළුවන්ද එහෙම? අතුලාන්ත හිතන විදිහ වෙනස් කරගන්න නම් අමා ධර්මයේ මෝන වෙන ක්‍රමයකට ඒ වැඩේ කරන්න බෑ. වෛද්‍යවරන්ට පුළුවන් පරිබාහිර ඕලාරික කාර්යජකය වෙනස්කමක් කරලා දෙන්න. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස්කමක් කරලා දෙන්න පුළුවන්. හැබැයි අතුලාන්ත චින්තන ධාරාව තුළ වෙනසක් ඇති කරන්න උන්ට බෑ. ඒ නිසා පිටත පවතින මේ විපාක භාව රූපේ වෙනස් වුණාට අතුලාන්තේ පවතින භාව රූපේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් භාව රූප දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් ඇවිල්ලා විපාක වශයෙන් මේ කායයට සම්බන්ධව සකස් වෙලා තියෙන භාව රූප කොටාසි. අනිත් එක තමයි මේ චිත්තාභ්‍යන්තරයෙන් නිර්මාණය වෙලා තියෙන භාව රූපේ. ඒ චිත්තාභ්‍යන්තරයෙන් නිර්මාණය වෙලා තියෙන භාව රූපේ තමයි මේ අත්භවයේ මෙහෙවන්නේ. එහෙනම් මනුස්ස පුරුෂයෙක් වශයෙන් ඉපදුනාද ස්ත්‍රියක් වශයෙන් ඉපදුනාද කියන කාරණාව නෙවෙයි වැදගත්. එහෙනම් පුරුෂයෙක් වශයෙන් ජීවත් වෙනවද ස්ත්‍රියක් වශයෙන් ජීවත් වෙනවද කියන කාරණාව. එහෙනම් ඕනෑම පුරුෂයෙක්ට පුළුවන් ස්ත්‍රියක් බවට පරිවර්තනය වෙන්න චින්තනය ඇතුලේ. ඒ වගේම ඕනෑම ස්ත්‍රියකටත් පුළුවන් පුරුෂයෙක් බවට පරිවර්තනය වෙන්න චින්තනය ඇතුලේ. එහෙනම් මෙන්න මේ චින්තනයේ වෙනසයි භාව රූපේ සකස් කරන්නේ. එහෙනම් මෙන්න මේ කියන ගති ලක්ෂණ වල සම්මිශ්‍රණයක් දකින්න ලැබුණොත් ඒක අර ස්ත්‍රී ගති ලක්ෂණත් පුරුෂ ගති ලක්ෂණත් කියන දෙකේ සම්මිශ්‍රණයක් දකින්න ලැබුණොත් යමෙක්ගේ චින්තනය තුළ අන්නේ පුද්ගලයා කටයුතු කරන්නේ අර මේ ප්‍රශ්නේ මුලින්ම අහුවේ අපි මේ ප්‍රශ්නේ අහපු පින්වත අහපු අන්නේ ස්වභාවයෙන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ස්ත්‍රී ගති ලක්ෂණයි පුරුෂ ගති ලක්ෂණයි දෙකේම සම්මිශ්‍රණයකින් යුක්ත චින්තනයකින් නම් ඔහු කටයුතු කරන්නේ ඔහුව මිනිසුන්ට පේන්න ගන්නේ ඔහු පුරුෂයෙකුත් නොවන ස්ත්‍රියකුත් නොවන පුද්ගලයෙක් වශයෙන්. ඒ ගති ලක්ෂණ දෙකම සම්මිශ්‍රණය වෙලා ඔහු තුළ විද්‍යමාන වෙනවා. එතකොට අන්න ඒ වගේ පුද්ගලෙක් යම් කිසි දවසක මිය ගියාම මොකද වෙන්නේ? අන්න අර උපතින්ම සහජයෙන්ම ඒ නාම රූප දෙක සකස් කරද්දී විපාක නාම රූප දෙක සකස් කරද්දී ඔහු ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන ඒ අර්ධ ස්වභාවයෙන් යුක්ත ජීවියෙක් බවට පරිවර්තනය කරන කර්මය. එතකොට ඒ නපුංසක ස්වභාවයෙන් යුක්ත පුද්ගලයාගේ ඒ අත්භවයේ සකස් වෙලා තියෙන පූර්ණ වශයෙන්ම අර කර්මජ රූප වලට අමතරව ප්‍රධාන වශයෙන් ගත්තාම දසක පරමාණු වල තියෙන කර්මජ ප්‍රසාද රූප පහයි වස්තු රූපයයි කියන මෙන්න මේ ප්‍රධාන දසක පරමාණු වලට අමතරව
විශේෂයෙන්ම පිළිట్లా තියෙනවා ස්ත්‍රී භාව දශක කියන පරමාණුවත් පුරුෂ භාව දශක කියන පරමාණුවත්. මේ පරමාණු දෙකම සම්මිශ්‍රණය වෙලා පවතින නිසා මේ අත්භවය තුළ ස්ත්‍රී ගති ලක්ෂණත් පේනවා පුරුෂ ගති ලක්ෂණත් පේනවා. ඒ රූපේ ස්ත්‍රී ලක්ෂණත් පේනවා පුරුෂ ලක්ෂණත් පේනවා. අන්න බලන්න. ඒ නාමයේ රූපේ දෙකේම පේනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ රූපෙත් පේනවා ස්ත්‍රී ගති ලක්ෂණත් පේනවා. පුරුෂ ගති ලක්ෂණත් පේනවා. ඒ මිනිහාගේ චින්තනය ඇතුලේ ස්ත්‍රී ගති ලක්ෂණත් පේනවා පුරුෂ ගති ලක්ෂණත් පේනවා. එහෙනම් හැමතිස්සෙම විඥානේ අවිජ්ජා යම්සේද සංකාරයේසේ සංකාරය යම්සේද විඥානයේසේ විඥානය යම්සේද නාම රූපයේසේ. එහෙනම් අන්නෝමයි භාව රූප සකස් වෙන්නේ.